ආයිබෝවන්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රූපවාහිනිය පිළිබඳව. රූපවාහිනී මාධ්‍ය පිළිබඳව. රූපවාහිනිය කිව්වහම අපි කවුරුත් දන්න දෙයක් තමයි රූපවාහිනිය කියලා කියන්නේ වර්තමානයේ ලෝකේ ඉතාමත්ම ජනප්‍රිය ජනමාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ජනමාධ්‍යයක් විතරක් නෙවෙයි මේක ජනමාධ්‍යයක් විදිහට ලංකාවේ සෑම නිවසකම තිබෙන විසිත්ත මෙවලමක් උපකරණයක් බවට රූපවාහිනිය පත් වෙලා තියෙනවා. රූපවාහිනී මාධ්‍ය ලෝකේ ආරම්භ වුණේ කොහොමද? රූපවාහිනී මාධ්‍ය ව්‍යාප්ත වුණේ කොහොමද? රූපවාහිනී මාධ්‍ය වර්තමානයේ වෙනකොට පවතින තත්ත්වය, රූපවාහිනී මාධ්‍යයේ මේ වෙන විට ඉදිරිපත් වන වැඩසටහන්, රූපවාහිනී මාධ්‍ය sannivedana ක්‍රියාවලියට දායකත්වය දක්වන්නේ කොහොමද? ඒක ජනමාධ්‍යයක් වෙන්නේ කොහොමද? මේ කියන කරුණු කාරණා එකින් එක පිළිබඳව අවබෝධ කර ගැනීමට තමයි අපි රූපවාහිනී මාධ්‍ය පිළිබඳව අවධානය යොමු කරන්නට, රූපවාහිනී මාධ්‍ය පිළිබඳව අධ්‍යයනය කරන්නට මේ විදිහට උත්සාහයක් ගන්න. අපි දන්නවා මේ රූපවාහිනී මාධ්‍ය ආරම්භ වෙන්නේ සිනමාව නිසා. රූපවාහිනී මාධ්‍ය ආරම්භ වන්නේ සිනමාව නිසා. සිනමාව ආරම්භ වන්නේ චලනචිත්‍රය මූලික කරගෙන. එහෙනම් අපිට මේ කතන්දරේ ටිකෙන් ටික පිටිපස්සට අධ්‍යයනය කරන්නට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ආපස්සට ගමන් කරලා අතීතයට ගමන් කරලා රූපවාහිනිය පිළිබඳව කරුණු කාරණා හොයාගන්නට සිද්ධ වෙනවා. එතකොට තමයි අපිට රූපවාහිනිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව වන්නේ. මේ චලනචිත්‍රය කියන එක ආරම්භ වන්නේ කිසියම් ආලෝකයක් ඉදිරියට, ආලෝක ධාරාවක් ඉදිරියේ කිසියම් වස්තුවක් තියලා ඒ වස්තුවෙන් ප්‍රතිරූපයක් එහෙම නැත්නම් ප්‍රතිබිම්බයක් යම් මතු පිටක් මතට පරිත කරගෙන ඒක තමයි අපි මේ චලනචිත්‍රයේ ආරම්භයේ විදිහට ගන්න. දැන් අපි දැන් අපේ කුඩා කාලේ මේ විදිහට මෙන්න මේ අත්වල ඇඟිලි පාවිච්චි කරලා යම් සෙවණැලි රූප නිර්මාණය කරගන්නවා බිත්තියක් මතට, පසුබිමක් මතට. ඒකට එතනින් තමයි මේ චලනචිත්‍රයේ ආරම්භ වන්නේ. දැන් මේ කතන්දරයේ පිළිබඳව හොයාගෙන යනකොට අපිට දැනගන්න පුළුවන් කරුණු කාරණා කීපයක් තියෙනවා. 11 වන 12 වන සියවස්වල චීනයේ ප්‍රසංග මාලාවක්, එහෙම නැත්නම් හරි අපූර්ව ප්‍රසංග විශේෂයක් චීනයේ පුරා ව්‍යාප්ත වුණා. ඒවා අපි හඳුන්වනවා සෙවණැලි නාට්‍ය කියලා. මොනවද සෙවණැලි නාට්‍ය? මේ සෙවණැලි නාට්‍ය කියලා හඳුන්වපු දේවල්, මේ සෙවණැලි නාට්‍ය ඉදිරිපත් කරපු ශිල්පීන් ශීක්‍රෙන් චීනයේ පුරා ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඔවුන් තනින් තන ගිහිල්ලා මේ සෙවණැලි නාට්‍ය සම්දර්ශන පැවැත්තුවා. මොවුන් කරන්නේ ආලෝකයේ ඉදිරියේ තමන්ගේ අත් එහෙම නැත්නම් වෙනත් වස්තුන් තියලා ඒවායේ ප්‍රතිබිම්බයක් නිර්මාණය කරගන්නවා කිසියම් මතු පිටක් මතට. සුදු පාට බිත්තියකට එහෙම නැත්නම් තිරයකට වගේ දෙයකට මේක මතු කර ගන්නවා. එහෙම මතු කරගත්තාම යම් ඒ සෙවණැල්ල එහෙම නැත්නම් යම් කිසි ප්‍රතිබිම්බයක් ඒ මතු පිටක් මත පතිත වුණාම ඒකට පසුබිමින් යම් කිසි කතනයක් එකතු කරනවා. ඒ කතනය එකතු කිරීමෙන් තමයි ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගන්නට පුළුවන් විදිහට ඒ උචිත කටහඬ ඒ යම් පසුබිමත් එක්කලා එකතු වීමත් එක්කලා ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් ආවා. ඉතින් මේකේ සුවිශේෂීතාවය එහෙම නැත්නම් විශේෂතාවය උනේ අර මේ දක්වා වෙනත් පාර්ශවයක් වෙනත් කෙනෙක් නොකරපු දෙයක් තමයි මේ ආකාරයට මේ ඉදිරිපත් කිරීමක් කළේ. මේකේ වර්ණ භාවිතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. වෙනත් විශේෂතා මොකුත් තිබුණේ නැහැ. කළු පාට අඳුරු සෙවණැල්ලක්, අඳුරු රූපයක්, තිරයක් එහෙම නැත්නම් බිත්තියක් මතට පතිත වන එක තමයි සිද්ධ වුනේ. 17 වන සියවසේදී මේ සෙවණැලි නාට්‍ය කියන එක තවත් ක්‍රමානුකූලව වර්ධනය වෙන්න පටන් ගත්තා. 17 වන සියවසේ වෙනකොට මේ සෙවණැලි රූප කියන එක තවත් ක්‍රමානුකූලව වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ වර්ධනය වීම කොහොමද සිද්ධ වුනේ? මේක මැජික් ලන්තෑරුම කියලා. මැජික් ලන්තෑරුම කියන උපකරණයක් නිපදවා ගන්න පුළුවන්කමක් ආවා. මේ මැජික් ලන්තෑරුම කියන එක ජර්මන් ජාතික පූජකවරයෙක් මූලික කරගෙන මේ ඇතනේසියස් ක්‍රේචර් කියන පුද්ගලයා උත්තල කාචයක් පාවිච්චි කරලා
ඒ උත්තල කාචය තුලින් ආලෝකය ගමන් කරවලා යම්කිසි රූපයක් තිරයක් බිත්තියක් මතට පතිත කරවීම තමයි ඔහු විසින් නිර්මාණය කළේ. ඒකට අපි කියනවා මැජික් ලන්තෑරුම කියලා. මේක තමයි ලෝකේ ප්‍රථම ප්‍රක්ෂේපණ යන්ත්‍රය. එහෙම නැත්නම් කිසියම් වස්තුවක කිසියම් ඡායාරූපයක ප්‍රතිබිම්බයක් විශාල කරලා තිරයක් මතට ගන්න. අර උත්තල කාචය නිසා ප්‍රතිබිම්බය විශාල කරලා ආලෝක ධාරාවක් හරහා ගමන් කරලා තිරයක් මතට පතිත කරගැනීමේ හැකියාව ලැබෙනවා. මේක තමයි අපේ මැජික් ලන්තෑරුම. එහෙම නැත්නම් මේ ඇතනේසියස් ක්‍රේචර් ආරම්භ කරපු ඔහු විසින් හඳුන්වා දුන්නු මේ සුවිශේෂ මැජික් උපකරණයේ බවට පරිවර්තනය වුණේ. 18 වන සියවස වෙනකොට මේ මැජික් ලන්තෑරුම වේගයෙන් ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ නිසා ප්‍රංශයේ පුරාවටම පැන්තස් මැගෝරියා කියලා ප්‍රසංග විශේෂයක්. පැන්තස් මැගෝරියා නමින් ප්‍රසංග දැන් අපි චිත්‍රපටි සංදර්ශන පවත්වන්නේ, සංගීත ප්‍රසංග පවත්වන්නේ, නාට්‍ය සංදර්ශන පවත්වන්නේ වර්තමානයේ. ඒ වගේ පැන්තස් මැගෝරියා නමින් මේ ප්‍රසංග විශේෂයක් මේ ප්‍රංශයේ පුරා ව්‍යාප්ත වුණා. විශේෂයෙන්ම මේ මැජික් ලන්තෑරුම නිසා ආందోලනාත්මක සිදුවීම් රාශියක් සිද්ධ වෙනවා. අර මිනිසුන්ට ඊ타මත්ව සුවිශේෂ වූ එමෙත්තම් මේ දක්වා අත්විඳලා නොතිබිච්ච අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාවක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. අනගාരിക ධර්මපාලතුමා ලංකාවේ අපේ හිටපු සුවිශේෂ චරිතයක් අනගාരിക ධර්මපාලතුමා. අනගාരിക ධර්මපාලතුමා 1915 මේ කාල වකවානුවේදී ලංකාවේ ජාතික පුනරුද්ධයට ඉවහල් වෙච්ච යම් කටයුතු කාරණාවලදී දේශන පැවැත්වීමේදී එතුමා මේ මැජික් ලන්තෑරුමක් භාවිතා කළයි කියලා අපිට කරුණු කාරණා සාධක මගින් සනාථ කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදය මෙන්න මේ સિદ્ધාන්තය සම්වර්ධනය වෙමින් ඉදිරියට ගමන් කිරීම තුළ තමයි සිනමාව කියන එක බිහි වෙන්නේ. විශේෂයෙන්ම සිනමාව බිහිවීමට දෘෂ්ටියේ අඛණ්ඩතාවය කියන સિદ્ધාන්තය මූලික වෙනවා. මොකද්ද මේ දෘෂ්ටියේ අඛණ්ඩතාවය කියලා කියන්නේ? අපි මේක සරලව තේරුම් ගමු. අපි දන්නවා සාමාන්‍යයෙන් පෑන් එකක තියෙනවා තටු තුනක්. පෑන් එක කැරකෙන්නේ නැතුව සාමාන්‍යයෙන් තියද්දී අපිට තටු තුනක් පේනවා. හැබැයි පෑන් එක කැරකෙනකොට අපිට තටු තුනක් පේන්නේ අපිට පේන්නේ රවුමක්. අපිට පේන්නේ රවුමක්. අර තටු තුන අතර තියෙන හිස් අවකාශය අපිට පේන්නේ නැහැ. එහෙම නැත්නම් තටු තුන තනිව අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ කැරකෙනකොට රවුමක්. ගිනි වලල්ල කරකවනකොටත් එහෙමයි. ගිනි බෝල කරකවනකොට අපිට පේන්නේ සම්පූර්ණ රවුමක්. මෙන්න මෙතන තමයි දෘෂ්ටි අඛණ්ඩතාවය කියන එක තියෙන්නේ. එක් තට්ටුවක් දැකලා ඊළඟ තටුව දකින්නකම් අර මුලින් දක්ක තටුවේ ඡායාව අපේ ඇසේ රැඳිලා තියෙනවා. පළමු රූපයේ සිට දෙවන රූපය දක්වා යන කාලය තුල අර රූපයේ තිබිච්චි ඒ රූපය අපේ ඇසේ මතකයේ රැඳිලා තියෙනවා. ඒකට මේක අපිට අර රවුම කැරකෙනකොට තටු අතර පරතරයක් නොපෙනෙන්නට පළමු තටුවේ සිට දෙවෙනි තටුවටත් දෙවෙනි තටුවේ සිට තුන්වෙනි තටුවටත් ඒ ගමන් කරන පරාසය ඇතුළ අර මතකයේ රඳලා අපේ ඇසේ තියෙන එක තමයි අපි දෘෂ්ටි අඛණ්ඩතාවය කියලා කියන්නේ. ඒ නිසා තමයි අපිට මේ රූපය සම්පූර්ණම රවුමක් විදිහට එහෙම නැත්නම් වලල්ලක් එහෙම නැත්නම් කවයක් ආකාරයට මේක අපිට දක්නට ලැබෙන්නේ. මෙන්න මේ સિદ્ધාන්තය චලන රූප ආරම්භ වීමට මූලික સિદ્ધාන්තයේ බවට පත් වෙනවා. මූලික කාරණාව බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ මිනිස් ඇසට යම්කිසි රූපයක් ග්‍රහණය වෙච්චහම එම රූප ඊ타ත්ම කෙටි කාලයක් මේ ඇසේ මතකයේ රඳා පවතිනවා. ඒක හරියට තප්පරයකින් ඊටා කුඩා භාගයක ආසන්න වශයෙන් ගත්තොත් තප්පර 0.04ක පමණ කාල පරාසයක් විදිහට අපිට ගණනය කරගන්න පුළුවන්. මේ නිසා අර දෙවන රූපය දකින්නකම් පළමු රූපය දැකලා දෙවන රූපය දකින්නකම් පළමු රූපය පිළිබඳව මතකය අපේ ඇසේ තැම්පත් වෙලා තියෙනවා.
මේක තමයි දෘෂ්ටි අඛණ්ඩතාවය කියලා කියන්නේ. ඒකට අර මතකය අමතක වීමට පෙර තවත් රූපයක් දකිනකොට ඒ රූප දෙක අතර වෙනසක් පේන්නේ නැහැ. අපිට සමස්තය විදිහට දකින්නට හැකියාවක් තියෙනවා. මෙන්න මේ කතන්දරය තමයි මේ දෘෂ්ටියේ අඛණ්ඩතාවය කියලා සිද්ධාන්තයක් විදිහට අපිට හඳුනා ගන්න. මෙන්න මේ දෘෂ්ටියේ අඛණ්ඩතාවය කියන මේ සිද්ධාන්තය සිනමා මාධ්‍ය බිහිවීමට විශාල දායකත්වයක් දක්වනවා. දැන් සිනමා පටයක් තුල අපිට දැක්කොත් එම දැන් වර්තමානයේ නම් මේවා හොයාගන්න අපහසුයි. සිනමා පටයක් කියලා චිත්‍රපටයක් විකාශනය වෙන විශාල රෝලක්. ඉස්සර ඔය තිබුණා මේ ඡායාරූප ලබා ගැනීම සඳහා පාවිච්චි කරනවා ෆිල්ම් රෝල්. මේ ෆිල්ම් රෝල් එකක අපි ෆොටෝ එකක් ගත්තාම ෆොටෝ ගණනාවක් ඒකේ තැම්පත් වෙලා තියෙනවා. ඒ තැම්පත් වෙලා තියෙන ෆොටෝ අපි නෙගටිව් එකක් සුද්ධ කරලා කියලා මේ නෙගටිව් එක සුද්ධ කරපුවාම අපිට ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ චිත්‍රපටි වලක් තියෙන්නේ අපි හිතමු අපි ෂූට් කරනවා එහෙම නැත්නම් රූපගත කිරීම කරනකොට කරන්නේ කිසියම් සිදුවීමක් ජවනිකාවක් ඡායාරූප විදිහට ඒ සැලෝලයිට් පටියේ එහෙම නැත්නම් අර මේ මොකක්ද අපි කියන්නේ මේ දලසේයා පටලේ කිසියම් රූපයක් පෙළක් විදිහට එකතු කර ගන්නවා. අපි හිතමු එතකොට එතන රූප ගණනාවක් එක දිගට නිර්මාණය වෙනවා. අපි හිතමු අපි කෙනෙක්ට මෙහෙම කරලා ගහන්න හදනවා කියලා. උඩ මෙහෙම කරලා ගහනකොට මෙහෙම ගහනවා. මේ ගහන මේ ෂොට් එක මේක රූප ගොඩක් විදිහට මෙන්න මෙහෙම රූප ගොඩක් විදිහට අරකේ තැම්පත් වෙනවා. නෙගටිව් එකේ තැම්පත් වෙනවා. ඊට පස්සේ මේක වේගයෙන් ධාවනය කරනකොට මෙන්න මේ ඉසව්වේ සිට මේ ඉසව්වට අත යනකොට එතන ඉඳන් මෙතෙන්ට අත යනකොට අර දෘෂ්ටි අඛණ්ඩතාවය කියන සිද්ධාන්තය ක්‍රියාත්මක වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට අතර පරතරයක් හිස් බවක් අපිට නොදැනී යනවා. ඒකට අපිට සම්පූර්ණ මෙන්න මේ අත එහා මෙහා යනවා වගේ චලනය වෙන ස්වරූපය අපිට දිස් වෙනවා. මේක තමයි මේ දෘෂ්ටි අඛණ්ඩතාවය කියලා කියන්නේ. ඒක සිනමා පට බිහිවීමට මෙන්න මේ එහෙම නැත්නම් මේ අපේ චිත්‍රපටි තිරයක් ඇතුලේ ඉඳගෙන මිනිස්සු දුවනවා පයින්නවා නටනවා නෙවෙයි. කොහොමද මේ චලනය ඇති වෙන්නේ? මේ චලනය ඇති වෙන්නේ මේ එක් අවස්ථාවක සිට අනිත් අවස්ථාව දක්වා ගමන් කරන පරාසය තුල ඒ කාලය තුල ඒ රූපය මතකයේ තිබීම. ඒ නිසා අපිට මේක චලනය වෙනවා වගේ පේනවා. ඔක අපිට බලන්න පුළුවන් එකම ළඟ ඡායාරූප කීපයක් ගහලා මේව ෆෝන් එකෙන් අතින් මේව ඡායාරූප ටික යවලා බලන්න. එතකොට අපිට මේ ඡායාරූප චලනය වෙන ස්වභාවයක් අපිට දක්නට ලැබෙනවා. මේ ඡායාරූප වැඩ කරන ප්‍රමාණයක් අපිට දක්නට ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ දෘෂ්ටි අඛණ්ඩතාවය කියන સિદ્ધාන්තය මේ සිනමාව බිහිවීමට මූලික වශයෙන් බලපෑවා. 1939 වෙනකොට ඩැගියුරේ කියන පුද්ගලයා විසින් මේ නිශ්චල ඡායාරූප කලාව නැත්නම් මේ නිශ්චල ඡායාරූප ලබා ගැනීමේ ශිල්පය ලෝකයට හඳුන්වා දුන්නා. නිශ්චල ඡායාරූප ගන්න පුළුවන් කියන එක යම්කිසි සිදුවීමක් අප්‍රගණනාවක සිදුවීමක් නතර කරලා ගන්න පුළුවන් කියන එක හඳුන්වා දුන්නා. ඒ වගේම ජෝර්ජ් ඊස්ට්මන් විසින් මේ සෙලියුලයිට් සේයා පටල අර කලින් කතා කරපු ඒ යම්කිසි සිදුවීමක් අප්‍රගණනාවකට නතර කරන්න පුළුවන් සේයා පටලය ලෝකයට නිපදවලා දුන්නා. මෙන්න මේ කියන කාරණා දෙක නිසා ඡායාරූප ශිල්පය ලෝකේ කලාවක් විදිහට නැත්නම් ඡායාරූප ශිල්පය ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. දැන් මේ ඡායාරූප වලින් ලබා ගන්නා වූ එහෙම නැත්නම් මේ ඡායාරූපයක් විදිහට ලබා ගන්නා කිසියම් සිදුවීම් පෙළක් ඡායාරූප කීපයක් ලබාගෙන පෙළක් බවට නිර්මාණය කරගෙන මේ මැජික් ලන්තෑරුම් හරහා වේගයෙන් ක්‍රියාත්මක කරවීම තුලින් තමයි සිනමාව කියන එක ආරම්භ වුණේ. විශේෂයෙන්ම 1900 විතර වෙනකොට මේ සිනමා ප්‍රදර්ශනය ලෝකේ ආරම්භ වෙන්නට මූලික સિદ્ધාන්තය මේ හරහා නිර්මාණය වෙනවා. ඉතින් මේ යුරෝපය තුල මෙන්න මේ විදිහට ආරම්භ වෙච්ච මේ සිනමාව තමයි පසු කාලයකදී රූපවාහිනිය බවට රූපවාහිනී තාක්ෂණයේ බවට පත් වෙලා අපේ නිවසේ තියෙන මේ රූපවාහිනිය බවට පත් වෙන්නේ. අපිට නිවසට රූපවාහිනියක් කියලා එන්නේ මෙන්න මේ සිනමාවේ ආభాෂයෙන් සිනමාව මූලික කරගෙන බිහිවෙච්ච
මේ මූලික සිද්ධාන්තයෙන් බිහිවිච්ච දේ තමයි. ඒකට චලනචිත්‍රය සිනමාව බවට පත් වෙනවා. සිනමාවෙන් තමයි රූපවාහිනිය කියන එක බිහි වෙන්නේ. කොහොමද මේ කතන්දරය සිද්ධ වෙන්නේ? 1900 කාලවකවානුව වෙනකොට මේ රූපවාහිනිය කියන අදහස එහෙම නැත්නම් රූපවාහිනිය පිළිබඳ සංකල්පය මේ අදහස රුසියානු ඉංජිනේරු තමයි පළවෙනි වතාවකට දේශනයකදී පාවිච්චි කරන්නේ. මේ රූපවාහිනිය පිළිබඳව සංකල්පය අදහස ඉදිරිපත් කරන්නේ. හැබැයි 1909 විතර වෙනකොට මේක ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. 1930 වෙනකොට අනේ කාල පරාසයේ අවුරුදු 30ක් වගේ කාලයක් වෙනකොට ලෝකේ පුරා ජනමාධ්‍ය තුල ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් විදිහට මේ රූපවාහිනිය කියන මෙවලම ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ රූපවාහිනිය කියන එක අපි තාක්ෂණයක් විදිහට ලෝකයේ ඉස්සරහට පැමිණීමට සුවිශේෂ වූ පර්යේෂණ රාශියක් දායකත්වයේ දක්වලා තියෙනවා. 1923 දී ව්ලැඩ්මිර් සර්කීන් කියන පුද්ගලයා විසින් රූප නිපදවීමට අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ සොයා ගැනීමට සමත් වුණා. ඊට පස්සේ ඒක සම්වර්ධනය කරමින් 1924 දී ඔහු විසින් කිනෙස්කෝප් කියන උපකරණය නිපදවන්න පටන් ගත්තා. කිනෙස්කෝප් කියන උපකරණය 1924 දී ඔහුට බිහි කරන්න හැකියාව ලැබුණා. 1925 වෙනකොට ජෝන් ලොගී බෙයා අපි දන්නවා රූපවාහිනී නිර්මාතෘවරයා ජෝන් ලොගී බෙයා යාන්ත්‍රික රූපවාහිනී ක්‍රමවේදය ලෝකයට හඳුන්වා දුන්නා. පළවෙනි වතාවට මිනිස් රූපයක් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඔහුට ඒ තුලින් අවස්ථාව උදා වුණා. මේ තමයි රූපවාහිනිය බිහිවීමේ මූලික අවස්ථාව. 1930 වෙනකොට නැවත වතාවක් මේ ව්ලැඩ්මිර්ට පුළුවන්කමක් තිබුණා තමන්ගේ හොයාගත්තු උපකරණ වැඩි දියුණු කරලා ඉලෙක්ට්‍රොනික රූපවාහිනී ක්‍රමවේදය හඳුන්වා දෙන්න. ඒ වගේම මේ පර්යේෂණ අඛණ්ඩව නොනවත්වාම දිගින් දිගටම ක්‍රියාත්මක කළා. මේ ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදිහට 1933 වෙනකොට ඇමරිකාවේ ප්‍රථම රූපවාහිනී විකාශන ආයතනය ආරම්භ වෙනවා. 1933 වෙනකොට ඇමරිකාව තමන්ගේ ප්‍රථම රූපවාහිනී විකාශන ආයතනය ආරම්භ කරනවා. 1936 කිව්වහම ජර්මනී ඔලිම්පික් උළෙල පැවැත්විච්ච අවුරුද්ද. 1937 බ්‍රිතාන්‍යයේ 6 වන ජෝර්ජ් රජුගේ මෞලි මංගල්‍ය. මේ සුවිශේෂී අවස්ථාවන් දෙකම සජීවී ආකාරයෙන් රූපවාහිනියක් කරහා ලෝකේ පුරා විකාශනය කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මුල් කාලයේදී කලින් පටිගත කරලා සංස්කරණය කරලා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමේ තාක්ෂණික ක්‍රමවේදය පුරු වෙලා තිබුණේ නැහැ. ඒ පිළිබඳව දැනුම වර්ධනය වෙලා තිබුණේ නැහැ. එහෙම නැත්නම් ඒ නිසා සජීවීව සංස්කරණයකින් තොරව සිදුවෙන සිදුවීම් ඉදිරිපත් කිරීම තමයි මුලින් ක්‍රියාත්මක වුණේ. ඒ නිසා සජීවී වැඩසටහන් තමයි රූපවාහිනිය හරහා විකාශනය වුණේ. සෞඛ්‍ය දෘශ්‍ය මාධ්‍ය විදිහට රූපවාහිනිය වඩා ජනප්‍රිය වෙනකොට 1944 ඇමරිකා එක්සත් ජනපදයේ රූපවාහිනී යන්ත්‍ර 44000ක් විතර තිබුණයි කියලා සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙනවා. 1936 දී මහා බ්‍රිතාන්‍යයේ BBC එහෙම නැත්නම් බ්‍රිටිෂ් බ්‍රෝඩ්කාස්ට් කම්පැනි කියන රූපවාහිනී ආයතනය ආරම්භ වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ වෙනවා NBC National Broadcast Company ජාතික විකාශන රූපවාහිනී විකාශනය කිරීම සඳහා ආයතනය ආරම්භ වෙනවා. ඊළඟට ඇමරිකාවේ CBC ආයතනය ආරම්භ වෙනවා. රූපවාහිනී ආයතනයක් විදිහට. මේ විදිහට පොදු ජනතාව උදෙසා සාමාන්‍ය ජනතාව උදෙසා මහජන සේවාවන් සපයන නැත්නම් ඔවුන්ට අවශ්‍ය කරන සේවා සපයන රූපවාහිනී නාලිකා ආරම්භ වුණා. දැන් මේ ආරම්භ වීමත් එක්කලම
රූපවාහිනී විකාශනය සිද්ධ වුණේ කළුසුදු රූපවාහිනී යන්ත්‍ර. එහෙම නැත්නම් වර්ණ භාවිතයක් තිබුණේ නැහැ. කළුසුදු කියන වර්ණය දෙක පමණයි පාවිච්චි කළේ. හැබැයි 1960 වෙනකොට වර්ණ රූපවාහිනිය ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. වර්ණ රූපවාහිනී යන්ත්‍රයේ ලෝකේ පුරා විකාශන එහෙම නැත්නම් රූපවාහිනී මාධ්‍යයට වර්ණ සංකලනය වීමත් එක්කලා විචිත්‍රවත් ආකර්ශනීය මාධ්‍යයක් විදිහට මේක තවත් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. රූප වෑහෙන කියන අර්ථයේ ඇතිව රූපවාහිනිය කියලා එහෙම නැත්නම් ටෙලිවිෂන් කියන අර්ථයෙන් මේක ලෝකේ පුරා ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. 1959 තමයි අපිට ආසන්න ඉන්දියාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව විදිහට ජාතික රූපවාහිනිය ඉන්දියාවේ ක්‍රියාත්මක වෙන දූරදර්ශන නාලිකාව ආරම්භ වෙනවා 1959 දී. ඒ වගේම තමයි ඉන්දියාවේ වර්ණ රූපවාහිනී ව්‍යාප්තිය ආරම්භ වෙලා තියෙන්නේ 1982 පස්සේ. ඒකට අපිට පේනවා මෑත ඉතිහාසයේ බොහොම සමීප කතන්දරයක් තමයි රූපවාහිනියත් එක්කලා අපිට කතා කරන්න තියෙන්නේ. 1996 වැදගත් වර්ෂයක් බවට පත් වෙනවා නොවැම්බර් මාසේ 21 වෙනිදා. නොවැම්බර් මාසේ 21 වෙනිදා ලෝකයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මූලිකත්වයෙන් ප්‍රථම වතාවට ප්‍රථම ලෝක රූපවාහිනී සම්මේලනය පවත්වනවා. මේ නිසා මේ සෑම අවුරුද්දකම නොවැම්බර් මාසේ 21 22 කියන දවස් දෙක ලෝක රූපවාහිනී දිනය විදිහට නම් කරලා කටයුතු කරනවා. 1997 නොවැම්බර් මාසේ 21 වෙනිදා තමයි මේ ප්‍රථම සැමරුම් උත්සවය පවත්වලා තිබෙන්නේ. දැන් මේ රූපවාහිනිය පිළිබඳව මේ මූලික තොරතුරු ටික අධ්‍යයනය කරපුවාම අපිට රූපවාහිනිය කියන එක බිහි වෙන්නේ කොහොමද කියන එක අවධාරණය කරගන්න පුළුවන්. රූපවාහිනිය බිහිවීම සිනමාව නිසා, සිනමාව බිහිවීම චලනචිත්‍රය නිසා. ඒකට මේකට පුද්ගල රාශියකගේ දායකත්වය, සිදුවීම් ගණනාවක දායකත්වය, පර්යේෂණ ගණනාවක දායකත්වය ලැබීම නිසා තමයි රූපවාහිනිය කියන සිද්ධාන්තය ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්නේ. ලෝකේ පුරා සිනමාව කියන එක අපිට දකින්නට ලැබෙන්නේ. අපි දන්නවා රූපවාහිනිය කියලා කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්. ඒ කියන්නේ කනට ඇහෙන හඬක් තියෙනවා. ඒ වගේම ඇසට පේන රූපයක් ලැබෙනවා. ඒ නිසා මේක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්. මේක සුවිශේෂ වූ ජනමාධ්‍යයක්. සුවිශාල වූ ජන කොට්ටාසයකට භෞතිකව විසිරී පැතිරී සිටින්නා වූ විශාල ග්‍රාහක පිරිසකට එකවර සංදේශයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන නිසා අපි මේක ජනමාධ්‍යයක් විදිහට සැලකනවා. ජනමාධ්‍ය කිව්වහම පුවත්පතයි, ගුවන්විදුලියයි, රූපවාහිනියයි. එතකොට මේ ත්‍රිත්වය අතර අපි පුවත්පත හඳුනා ගන්නවා මුද්‍රිත මාධ්‍යයක් විදිහට, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය විදිහට, විද්‍යුත් මාධ්‍ය විදිහට ගුවන්විදුලිය හා රූපවාහිනිය හඳුනා ගන්නවා. එතකොට රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය කියන සුවිශේෂතා දෙකෙන් යුක්ත සුවිශේෂ මාධ්‍යයක් විදිහට, විද්‍යුත් මාධ්‍යයක් විදිහට අපි හඳුනා ගන්නවා. මේක ශ්‍රව්‍ය දෘශ්‍ය මේ සංකලනය නිසා ජනප්‍රිය මාධ්‍යයක් වෙලා තියෙනවා. ඒ නිසා පුද්ගලයාගේ මනසෙහි සුවිශේෂ වූ ස්ථානයක් රූපවාහිනියට හිමි වෙලා තියෙනවා. මේ මනසට සුවිශේෂ බලපෑමක් කරන්නට හැකියාවක් තියෙනවා. හේතුව තමයි මේකේ තිබෙන මේ ශ්‍රව්‍ය දෘශ්‍ය භාවය. ඇහැට පෙනෙන, කනට ඇහෙන හඬහා රූප මේක දක්නට තිබෙන නිසා මේක සුවිශේෂ මාධ්‍යයක් බවට පත් වෙනවා. මේක ලෝකයේම සුවිශේෂ වූ ජනමාධ්‍යයක් විදිහට සැලකනු ලබනවා. ලෝකයේ පුරාම සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ප්‍රවණතා නිර්මාණය කරන්නට රූපවාහිනියට සුවිශේෂ හැකියාවක්. එහෙම නැත්නම් මේ රූපවාහිනිය නිසා ලෝකයේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපනික මේ විවිධ ශේෂ්ඨවල විවිධ පරිවර්තනයන් කරන්නට රූපවාහිනිය මැදිහත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දීර්ඝකාලීනව, දීර්ඝකාලීනව මේ ප්‍රවණතාවයන් සංවර්ධනය කරන්නට, වෙනස් කරන්නට රූපවාහිනිය බලපාලා තියෙනවා. රූපවාහිනිය ලෝකයේ ආරම්භ වෙන්නේ අධ්‍යාපනික මාධ්‍යයක් විදිහට. ලංකාවෙත් එහෙමයි. අධ්‍යාපනයේ මූලික කරගෙන
අධ්‍යාපනය සංවර්ධනය කරන මාධ්‍යයක් කියලා. අධ්‍යාපනය වෙනුවෙන් අපි දන්නවා වර්තමානයේ වුණත් රූපවාහිනී නාලිකා යම් ප්‍රමාණයක මේ අධ්‍යාපනික කටයුත්ත වෙනුවෙන් දායකත්වය දක්වනවා. අද වෙනකොට මේ පවතින රටේ පවතිනා වූ සංගත තත්ත්වයක් එක්කලා රූපවාහිනී හරහා අධ්‍යාපනය වෙනුවෙන්ම වෙනස් වෙච්ච නාලිකා අධ්‍යාපනය වෙනුවෙන්ම සැකසුණු සංදේශ ඉදිරිපත් කරනවා. නමුත් ඍජුව නොවුනත් රූපවාහිනී ඉදිරිපත් කරන වැඩසටහන් හරහා යම් ආකාරයක අධ්‍යාපනයක් අවිධිමත් අධ්‍යාපනයක් නොවිධිමත් අධ්‍යාපනයක් ලබා දෙන්නටත් අපිට රූපවාහිනිය දායක කරගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම රූපවාහිනිය තුළ සංනිවේදනයේ එහෙම නැත්නම් ජන සංනිවේදනයේ කාර්යභාරයන් කීපයක් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. අධ්‍යාපනය ලබා දෙනවා. අධ්‍යාපනය ලබා දෙනවා කියුවාම වර්තමානයේ නම් ඍජුවම අධ්‍යාපන නාලිකාවක් විදිහට රූපවාහිනිය ක්‍රියාත්මක වෙන අවස්ථාවන් දක්නට ලැබෙනවා. ඒ වගේම අධ්‍යාපන සංදේශ එහෙම නැත්නම් අධ්‍යාපනික වැඩසටහන් අපි හිතමු සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරගත්තු පාඩම් මාලාවක්. උසස් පෙළ විභාගයේ ඉලක්ක කරගත්තු පාඩම් මාලාවක්. ශිෂ්‍යත්ව විභාගයේ ඉලක්ක කරගත්තු පාඩම් මාලාවක්. එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක්. මෙන්න මේ විදිහට අධ්‍යාපනය වෙනුවෙන් ඍජුවම ඉලක්කගත කරගත්තු වැඩසටහන් සංදේශයන් සම්පාදනය කරනවා. ඊට අමතරව අපි හිතමු මැහුම් ගෙතුම් පාඩමක් එහෙම නැත්නම් කෑම හදන පාඩමක් මොකක් හරි නව නිර්මාණ කරන පාඩමක් එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාත්මක කිසියම් පණිවිඩයක් නිකුත් කරන වැඩසටහනක් සංදේශයක් මේ ඕනෑම දෙයක් තුළින් අධ්‍යාපනයක් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ නිසා රූපවාහිනිය කියන එක ඍජුව හෝ වක්‍රව අධ්‍යාපනය ලබා දීම සඳහා යොදා ගන්නා මාධ්‍යයක් එහෙම නැත්නම් අධ්‍යාපනික මෙවලමක් විදිහට පාවිච්චි කරන්නට පුළුවන්කමක් තිබෙනවා. රූපවාහිනිය තොරතුරු සම්පාදනය කරනවා. රූපවාහිනිය තොරතුරු සම්පාදනය කරන මාධ්‍යයක්. අපි දන්නවා රූපවාහිනිය රූපවාහිනිය දවසේ වැඩ ආරම්භ කරන මොහොතේ සිට දවසේ වැඩ නිමා කරන මොහොත දක්වා අද නම් සමහර රූපවාහිනී නාලිකා 24ම වැඩ. එතකොට මේ සෑම තත්පරයකම කිසියම් තොරතුරක් අපිට ලබා දෙනවා. වෙළඳ දැන්වීමක් කරා ප්‍රවෘත්තියක් කරා වෙනත් වැඩසටහනක් කරා කිසියම් තොරතුරක් අපිට ලබා දෙන්න උත්සාහ කරනවා. ඍජුවම ප්‍රවෘත්ති විකාශන එහෙම නැත්නම් බ්‍රේකින් නිවුස් උණුසුම් පුවත් පැය පුවත් ආදී වශයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම තුළින් ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන තොරතුරු අපිට ලබා දෙනවා. ඊට අමතරව අපි දකිනවා තවත් වැඩසටහන් ක්‍රියාත්මක කරන මේ විවිධ සංදේශ හරහා විවිධ වැඩසටහන් හරහා කරන්නේ තොරතුරු සම්පාදනය. අපිට වෙළඳ දැන්වීමක් ඉදිරිපත් කරනවා. ඒ වෙළඳ දැන්වීමෙන් කරන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව තොරතුරු සම්පාදනය කිරීම. දේශපාලන සංවාදයක් රූපවාහිනිය විකාශනය වෙනවා. ඒ රූපවාහිනිය දේශපාලන සංවාදය තුළම සමාජගත කරන්නේ කිසියම් තොරතුරු සමූහයක්. එහෙනම් තොරතුරු සම්පාදනය කියන එක රූපවාහිනිය හරහා ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපිට පුළුවන් රූපවාහිනිය තව හඳුනා ගන්නට විනෝදාස්වාදය. හුදෙක්ම විනෝදාස්වාදය කියන කාරණාව චිත්‍රපටි, ටෙලිනාට්‍ය, සංගීත වැඩසටහන්, විවිධ විනෝදාත්මක වැඩසටහන් මේ සෑම කාරණාවක් තුළ සමහර විට රූපවාහිනී විකාශනය වෙන දේශපාලන සංවාදයක් කියන්නේ පොදු විනෝදාත්මක වැඩසටහනක්. මොකද මේ ඉතාමත්ම හොඳට විදේශපාලන ලෝකේ පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ ඉතාමත්ම හොඳට මේ කුළුපගව සමීපව ඉන්න අය එතෙන්ට ඇවිල්ලා බොරුවට නිකන් කා කොටා ගන්න මරා ගන්න රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින මහා පුද්ගලයෝ වගේ මවා පෙන්වීමක් නේ දේශපාලන සංවාදවල කරන්නේ. ඒ නිසා ඒකත් නිකන් විනෝදාත්මක වැඩසටහනක් තමයි. රූපවාහිනියේ ජනප්‍රියම විනෝදාත්මක වැඩසටහනක් විදිහට මේ දේශපාලන සංවාද හඳුන්වන්න පුළුවන්. ඒව රණ්ඩු වෙලා ඊට පස්සේ එක වාහනේ නැගලා ගිහිල්ලා හෝටලයකට ගිහලා කාලා බීලා ඉන්නවා. ඒක ඇත්තෙන්ම හුදු රඟපෑමක් විතරයි. ඒක හොඳ විනෝදාත්මක වැඩසටහනක්. සාමාන්‍ය රූපවාහිනියේ අපිට විනෝදාත්මක වැඩසටහන් එහෙම නැත්නම් මිනිස්යාගේ මනස සංසුන් කරන, මිනිස්යාගේ මනස සතුටු කරන වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒ නිසා විනෝදාස්වාදයේ සම්පාදනය කියන එක සිද්ධ කරනවා. පෙළඹවීම රූපවාහිනියේ මේ පෙළඹවීම කියන එක විශේෂයෙන්ම වෙළඳ දැන්වීම හරහා මේ පෙළඹවීම ක්‍රියාත්මක කරනවා. අපිට අනවශ්‍ය දේවල් අවශ්‍ය බවට පත් කරනවා. අවශ්‍ය දේවල් අත්‍යවශ්‍ය බවට පත් කරනවා. වෙළඳ දැන්වීම හරහා
අපි දන්නවා පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වා පාරිභෝජනය කරන ප්‍රයෝජනයට ගන්න සියලුම භාණ්ඩ හා සේවාවන් පිළිබඳව අපිට මේ වෙනද දැන්වීම හරහා පෙළඹවීමක් කරනවා. පුංචි කාට අන්දවන නැප්කින් එකේ ඉඳන් කරේ දාන පංචාවුදේ පටන් මනාලයේගේ රන්තැල්ල දක්වා විවාහ ජීවිතයට එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන සෑම දෙයක්ම. ඒකෙන් තාම මේ අවමංගල කටයුතු සම්බන්ධයෙන් විතරයි වෙනද දැන්වීම ඉදිරිපත් වෙන්නේ නැත්තේ. ඊට අනිතර ඒ ගැනත් වෙනද දැන්වීම ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. අපි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ කතා නොකරන කරුණු කාරණා පවා වෙනද දැන්වීම හරහා ප්‍රචාරණය කරනවා. එතකොට ඒ හැම එකක්ම කරන්නේ පොළඹවාලීමක් ඇති කරන්න. අපිව පොළඹවා ගන්න. මෙන්න මේ භාණ්ඩේ මේ සේවාව පරිභෝජනය කරන්න. මෙන්න මේකේ තියෙන පහසුකම්, මෙන්න ගන්න පුළුවන් තැන්, මෙන්න මේකේ තියෙන මිල, මේ ආදී තොරතුරු ඉදිරිපත් කරලා කරනවා. ඊළඟට යම් දේශපාලනික කරුණු වලින් අපිව පොළඹවා ගන්නට දේශපාලන සංවාද වගේ දේවල් පාවිච්චි කරනවා. යම් සංස්කෘතික කටයුතු නැත්නම් සංස්කෘතික දේවල් වලට අපිව පොළඹවා ගැනීම සඳහා අපිට මඟ පෙන්වීමක් නැත්නම් අපිට පොළඹවා ගැනීමක් කරන්න කටයුතු කරනවා. ඒ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එතකොට රූපවාහිනිය හරහා අපිට පේන කාරණාවක් තමයි මාධ්‍යයක් විදිහට අධ්‍යාපනය ලබා දීම, තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය, පෙළඹවීම කියන කාර්යයන් රූපවාහිනියක් මගින් අපිට ඉෂ්ට කරනු ලබනවා. ඒ වගේම තමයි රූපවාහිනී මාධ්‍ය දෛනික ජීවිතේ සුවිශේෂ වූ කාර්යයක් බවට පත් වෙලා දෛනික ජීවිතේ ජීවන රටාවන්ට විවිධ බලපෑම් කරන රූපවාහිනිය. අපේ ආකල්ප, දැනුම, හැසිරීම සකස් කරන්නට රූපවාහිනිය අපිට පාදක වෙලා තියෙනවා. රූපවාහිනිය අපිට ඒ සඳහා සුවිශේෂ වූ දායකත්වයක් අපේ දෛනික ජීවිතය වෙනස් කරන්නට, දෛනික ජීවිතයට බලපෑම් කරන්නට රූපවාහිනිය කටයුතු කරනු ලබනවා. රූපවාහිනිය මගින් මේ කරන ක්‍රියාකාරකම් එහෙම නැත්නම් රූපවාහිනිය මගින් මේ කරන සිදුවීම් හරහා අපේ දෛනික ජීවිතයට විශේෂයෙන්ම අපිට අවශ්‍ය කරන අපේ ජීවිතය වෙනස් කරන දෛනික ජීවිතයේ න්‍යායපත්‍ය සකස් කරන්නට රූපවාහිනිය පදනම් වෙලා තියෙනවා. දැන් සරල කතන්දරයක් ගත්තොත් සමහර විට අපි දවසේ කරන වැඩ කටයුතු තීරණය කරන්නේ රූපවාහිනිය හරහා. අපි දවසේ කරන දේවල් අපි තීරණය කරන්නේ රූපවාහිනිය හරහා. අපි මොනවද කරන්නේ? අපි කොහෙද යන්නේ? අපි කන්නේ බොන්නේ මොනවද? අඳින්නේ බලදින්නේ මොනවද? මේ සියල්ල අපි තීරණය කරන්නේ රූපවාහිනිය. රූපවාහිනියෙන් කියන දේ තමයි අපි කරන්නේ. උදේ පාන්දර නැගිටලා ඉවර වෙලා අපි ජ්‍යොතිෂ වේදීන්ගෙන් අපේ දවසේ කන දසාව සුබ වර්ණය ඒ ඔක්කොම අහගන්නවා. ඊට පස්සේ එළවලු වෙළඳ පොලේ අපි මිල අහගන්නවා. ඊට පස්සේ සහල් වෙළඳ පොලේ මිල අපි එතකොට රූපවාහිනිය අපේ දෛනික ජීවිතයේ විවිධ කාරණා සඳහා බලපෑම් කරනවා. අපි කන බොන හැටි, අදින පළදින හැටි, අපිට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා මිලදී ගන්න හැටි, අපේ දවසේ වැඩ කටයුතු කරන්නේ. සමහරවිට රූපවාහිනී වැඩසටහනක් තියෙනවා නම් අපි දවසේ යම් කටයුතු කාරණා අපි ඒ අනුව සකස් කරගන්නවා, වෙනස් කරගන්නවා. දැන් ඔය රූපවාහිනියේ චිත්‍රපටියක් එහෙම නැත්නම් විශේෂ යමක් තියෙන අවස්ථාවලදී දවසේ වැඩ කටයුතු පවා අපි කරන ආකාරය වෙනස් කරගන්නවා, සැලසුම් කරගන්නවා. එතකොට කෙතරම් දුරට දෛනිකව අපේ ජීවිතේට මේ රූපවාහිනිය කියන එක බලපෑම් කරනවද කියන කාරණාව අපිට පැහැදිලි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ අපේ දෛනික ජීවිතේ කටයුතු කාරණා පෙළගස්වන්න, දෛනික න්‍යායපත්‍රය සකස් කරන්නට රූපවාහිනියෙන් බලපෑමක් තියෙනවා. රූපවාහිනිය අනුව අපේ වැඩ කටයුතු, අපේ ආකල්ප වෙනස් වෙනවා. අපේ හැසිරීම වෙනස් වෙනවා. අපේ දැනුම පෝෂණය වෙනවා. ඒකට අපේ ආකල්ප, දැනුම, හැසිරීම සකස් කරන්නට රූපවාහිනියේ යම්කිසි දායකත්වයක් දක්වනවා. රූපවාහිනියට අවශ්‍ය විදිහට තමයි අපි මේවා සකස් කරගන්නේ. අපි මේවා කළමනාකරණය කරගන්නේ. අපේ දෛනික ජීවිතයේ කටයුතු වලට ඒකට රූපවාහිනියේ මැදිහත් වීමක් තියෙනවා. රූපවාහිනිය අපිව යම්කිසි පාලනයකට නතු කරනවා. රූපවාහිනිය අපිව යම්කිසි ක්‍රමවේදයකට හසුරුවනවා. අපි දන්නවා වර්තමානයේ වෙන විට ලංකාවේ බොහෝ තරුණ තරුණියන් වැඩිහිටියෝ අතර පාවිච්චි වෙන බොහෝ මේ විලාසිතාවන් රූපවාහිනී මාධ්‍ය හරහා අපිට ආපු දේවල්. බොහෝ යම් අද සංස්කෘතියට එකතු වෙලා තියෙන අංග මේ රූපවාහිනියත් එක්කලා අපිට ආපු දේවල්.
මේ නිසා රූපවාහිනිය අපේ ළමා පරපුර විශේෂයෙන්ම කන බොන කෑම බීම තෝරා ගැනීමේදී රූපවාහිනියෙන් ඉදිරිපත් කරන වෙළඳ දැන්වීම් වලින් කරන බලපෑම අතිමහත්. අපි දන්නවා පෙන්සිල්වියානු විශ්වවිද්‍යාල කණ්ඩායමක් ඒ වගේම විල්බෂාම් මහාචාර්ය විල්බෂාම් පර්යේෂණ කරලා පෙන්නවා රූපවාහිනිය කොච්චර ළමා හා තරුණ මනසට බලපෑම් කරනවද කියන කාරණාව. ඒ නිසා වර්තමානයේ වෙනකොට මෙන්න මේ කියන කාරණාවලට රූපවාහිනිය සුවිශේෂ දායකත්වයක් දක්වනවා. රූපවාහිනිය සුවිශේෂ මැදිහත් වීමක් සිද්ධ කරනු ලබනවා. ඒ වගේම තමයි වර්තමානයේ වෙනකොට රූපවාහිනිය දේශපාලනික වශයෙන් ව්‍යාපාරික වශයෙන් වඩාත් පුළුල් ලෙස භාවිතා වෙනවා. දේශපාලනික වශයෙන් ගත්තොත් දේශපාලන ප්‍රවණතා නිර්මාණය කරන්නට දේශපාලනික අදහස් මතවාද මතිමතාන්තර සමාජගත කරන්නට රූපවාහිනිය සුවිශේෂ මෙවලමක් බවට පත් වෙලා විශාල ජනතාවකට එකවර තොරතුරු ඉදිරිපත් කරන වේදිකාවක් බවට පත් වෙලා තියෙනවා. රූපවාහිනිය නරඹන ප්‍රේක්ෂක ප්‍රමාණය කොච්චරද? භෞතිකව එක් ස්ථානයකට ඒකරාශී කරගන්න බැරි වේදිකාවක් ප්ලැට්ෆෝම් එකක් බවට පත් වෙලා තියෙනවා රූපවාහිනිය. රූපවාහිනිය හරහා දේශපාලන මතවාද සමාජගත කරන්න හරි ලේසි. රූපවාහිනියේ දේශපාලන සංවාද වලින් ප්‍රවෘත්ති වැඩසටහන් වලින් වෙළඳ දැන්වීම් හරහා විශේෂ වැඩසටහන් හරහා දේශපාලන ආකල්ප අදහස් තොරතුරු මතවාද සමාජයට ඉදිරිපත් කරලා දේශපාලනික වශයෙන් රූපවාහිනිය මාධ්‍යයක් විදිහට භාවිතා කිරීමේ හැකියාව සහ ප්‍රවණතාව ඉතාමත් ඉහළ තලයක තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් හවස 7 ඉඳන් රෑ 10 විතර වෙනකන් රූපවාහිනිය බහුතරයක් ජනතාව බලන වෙලාව මේ කාල පරාසය තුළ ඉදිරිපත් කරන සංදේශ හරහා රූපවාහිනිය තුලින් විවිධ පණිවිඩ සමාජගත කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාරික පරමාර්ථයෙන් ගත්තාම ව්‍යාපාරික අරමුණු මුදුන් පමුණවා ගන්නට ව්‍යාපාරික ලාභය වැඩි කර ගැනීමට අවශ්‍ය කරන කටයුතු ඒ සඳහා අවශ්‍ය කරන වෙළඳ දැන්වීම් අනුග්‍රාහක දැන්වීම් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම පෙළ ගැස්වීම හරහා ව්‍යාපාරික අරමුණු සමාජගත කරන්නට භාණ්ඩ හා සේවා වෙළඳපොළට හඳුන්වා දෙන්නට ඒ හඳුන්වා දෙන භාණ්ඩ හා සේවා පිළිබඳව මතකය අලුත් කරමින් ඔවුන්ව රඳවා ගන්නට පාරිභෝගිකයෝ අතර තරඟකාරීත්වය ව්‍යාපාරික ආයතන අතර තරඟකාරීත්වය පවත්වා ගැනීම සඳහා ව්‍යාපාරික අරමුණින් ව්‍යාපාරික පදනමින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා රූපවාහිනිය කියන එක අපිට පේනවා ඉතාමත්ම පැහැදිලිව ගත්තාම විවිධ පරමාර්ථයන් වෙනුවෙන් වර්තමානයේ පාවිච්චි වෙනවා. ඒ අතර දේශපාලනික හා ව්‍යාපාරික අරමුණින් රූපවාහිනිය බහුලව පාවිච්චි වෙනවා. ජනප්‍රිය සංස්කෘතිය නිර්මාණය කරන්න රූපවාහිනිය ඉවහල් වෙනවා. ජනප්‍රිය සංස්කෘතිය කියලා කියන්නේ ජන මාධ්‍ය මගින් නිර්මාණය කරන සංස්කෘතිය. ගුවන් විදුලිය රූපවාහිනිය පුවත්පත කියන ජනමාධ්‍ය මගින් නිර්මාණය කරන සංස්කෘතිය තමයි ජනප්‍රිය සංස්කෘතිය. ඒ ජනප්‍රිය සංස්කෘතිය බිහි කිරීමේ ප්‍රධාන සාධකය ප්‍රධාන මෙවලම බවට පත් වෙන රූපවාහිනිය. ඒකට හේතුව රූපවාහිනිය රූප පේන කටහඬ ඇහෙන ආකර්ෂණීය මාධ්‍යයක්. සෑම නිවසකම මැදසාලයේ තියෙන සමහරට නිවසේ තැන් දෙක තුනක තිබෙන මාධ්‍යයක්. ඒ නිසා රූපවාහිනිය හරහා ආකර්ෂණීය ලෙස වඩා විශ්වාසනීය ලෙස යම් යම් දේවල් සමාජගත කරගන්න පුළුවන්. කෑම බීම, ආහාර, විවිධ චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත්, ගති පැවතුම්, භාෂාව, වචන මේ වගේ දේවල් ගොඩාක් සමාජගත කරන්න පුළුවන්කම තියෙනවා රූපවාහිනියකට. ඉතා ඉක්මනින්ම මේ රූපවාහිනියේ පෙන්වන දේවල් ජනප්‍රිය වෙනවා. ඒවා සමාජය තුළ මුල් බැස ගන්නවා. සමාජයේ සමාජිකයෝ විසින් ඒවා අත්පත් කර ගන්නවා. ඒවා අනුව කටයුතු කරන්න පටන් ගන්නවා. දැන් උදාහරණයකට ගත්තොත් එimhe ලංකාවේ තරුණයන් අතර මේ ඩෙනිම් කලිසම ජනප්‍රිය කරන්නට රූපවාහිනිය තමයි සුවිශේෂ මාධ්‍යයක් බවට කටයුතු කළේ. ගවුම් ඇඳපු කාන්තාවන්ට ඩෙනිම් අඳින්න පුරුදු කළා. ඒක වයස සීමාවකින් තොරව. එතකොට ජංගම දුරකථන
ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නේ මොකටද කියලා පවා නොදන්නා අය. ඒ දුරකථනයේ තියෙන උපාංග, දුරකථනයේ තිබෙන පහසුකම් නිසියාකාරයෙන් ප්‍රයෝජනෙට ගන්න පවා නොදන්නා අය ජංගම දුරකථන පාවිච්චි කරනවා. එතකොට ජංගම දුරකථනයක තියෙන ඒ පහසුකම් පිළිබඳව පවා අවබෝධයක් නැතුව දුරකථනයක් පාවිච්චි කරන එක අත්‍යවශ්‍ය දෙයක් බවට පත් කරලා තියෙනවා. මේක උදාහරණයක්. එතකොට ජනප්‍රිය භාණ්ඩ හා සේවා වෙළඳපොළ තුල නිර්මාණය කරන්න. නිසා ජනප්‍රිය සංස්කෘතිය හදන්නට අද සමාජය තුල තියෙන මේ ජනප්‍රිය සංස්කෘතිය අපි දන්නවා අද වඳින්න ගියම වඳින්නේ කොහොමද කියලා. ඉස්සර නම් දන ගහලා කකුල් දෙක අල්ලලා වැඳපු ළමයි. අද නිකන් දෙකට නැමිලා පොළොවට අත තියලා නළලට අත තියලා මොකද්ද 아무තු ක්‍රමයකට. මේ හින්දි ක්‍රමේ. මේ වාවේ මේ හින්දි චිත්‍රපටි ටෙලිනාට්‍ය රූපවාහිනී විකාශනය වීමත් එක්කලා ඩෙනින් කලිසම් කොකා කෝලයි රයිස් එකයි කොත්තු එකයි මේ වගේ ආහාර සංස්කෘතිය කෙටි කෑම ෂෝටි මේවා ආවේ මේ රූපවාහිනී මාධ්‍යන ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ වැඩි ප්‍රජාවක් අතර විශේෂයෙන් මෙතන අර කිව්වොත් උගත්කමින් අඩු සාමාන්‍ය ජනතාව අතර ඉක්මනින් යම් යම් දේවල් ජනප්‍රිය කරවීමේ හැකියාවක් පළපැදියම් කරවීමේ හැකියාවක් රූපවාහිනියට තියෙනවා. ඒ නිසා ජනප්‍රිය සංස්කෘතිය බිහි කරන මාධ්‍යයක් විදිහටත් අපි රූපවාහිනිය හඳුනා ගන්නවා. දැන් මේ රූපවාහිනිය පිළිබඳව කතා කරනකොට ඊළඟට අපිට වැදගත් වෙනවා මේ රූපවාහිනියේ තිබෙනා වූ මූලික ලක්ෂණ කීපයක් කතා කරනකොට. රූපවාහිනියේ තියෙන මූලික ලක්ෂණ කීපයක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. මොනවද රූපවාහිනියේ තියෙන මූලික ලක්ෂණ? රූපවාහිනියේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්. රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්. ඒ කියන්නේ රූප පේන, හඬ ඇහෙන, ශ්‍රව්‍ය දෘශ්‍ය. කනට ඇහෙන, ඇසට පෙනෙන. පුවත්පත ශ්‍රව්‍ය විතරයි. ගුවන් විදුලිය ඇස් දෙකට පේන විතරයි දෘශ්‍ය. කියවන්න පුළුවන් මාධ්‍යයක්. ගුවන් විදුලියේ ඇහෙන මාධ්‍යයක්. රූපවාහිනිය ඇහෙන සහ බලන මාධ්‍යයක්. ඒ නිසා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් විදිහට රූපවාහිනිය අපි හඳුනා ගන්නවා. ඒ නිසා වර්ණ, පුද්ගලයන්ගේ රූප, විවිධ දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. නිසා විශ්වාසනීයත්වය ඇති වෙනවා. ඇස් දෙකට දකින්නවා, කනට ඇහෙනවා. ඒ නිසා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් රූපවාහිනිය කියන එක රූපවාහිනියේ විශේෂ මූලික ලක්ෂණයක්. දෙවෙනි එක පෞද්ගලිකව පරිහරණය කිරීමේ හැකියාවක් තියෙනවා. පෞද්ගලිකව ගෘහස්ත සමීපතාවය. නිවසේ තියෙන්නේ, ගෙදර තියෙන්නේ පෞද්ගලිකයි. Tamanට ඕන නම් කාමරයක තියාගෙන තනියම බලන්න පුළුවන්. පෞද්ගලිකයි. නිවසේ තිබෙන්නේ. අපි සිනමා මාධ්‍ය පරිහරණය කරන්න නම් සිනමා ශාලාවකට යන්න ඕන. ඒක පොදු මාධ්‍යයක්. කිසියම් ස්ථානයකට යන්න ඕන. ගිහිල්ලා බලන්න ඕන සිනමාව. අද DVD එකක් ගෙනලා CD එකක් ගෙනල්ලා YouTube එකට ගිහිල්ලා චිත්‍රපටයක් බලනවත් එක්ක මේක සංසන්දනය කරන්න එපා. අපි සිනමාව ගත්තොත් ස්ථානයකට ගිහිල්ලා බලන දෙයක් නේ. මූලික સિદ્ધාන්තය. රූපවාහිනිය කියන එක ඒකෙන් බැහැරයි. රූපවාහිනිය නිවසේ තියෙන්නේ. තමන්ගේ ගෙදර තියෙන්නේ. අවශ්‍ය නම් තමන්ගේ කාමරයේ තියාගන්න පුළුවන්. ඒ නිසා ඒක පෞද්ගලිකයි, ගෘහස්ත සමීපතාවයකින් යුක්තයි. ඊළඟට රූපවාහිනිය හරහා විචිත්‍රවත් ආකෘති වලින් යුක්ත විවිධාකාර අන්තර්ගතයන්ගෙන් යුක්ත සංදේශ පරිහරණය කිරීමේ හැකියාව තියෙනවා. විචිත්‍රත්වයෙන් විවිධ අන්තර ටෙලිනාට්‍ය, චිත්‍රපට, සංගීත වැඩසටහන්, දේශපාලන සංවාද, වාර්තා වැඩසටහන්, විවිධ අන්තර්ගතයන් සහිත විවිධ විචිත්‍රවත් ආකෘති වලින් සංවාද විදිහට තියෙන, සාකච්ඡා විදිහට තියෙන, ගීත විදිහට එන විවිධ ආකෘති, විවිධ අන්තර්ගතයන්ගෙන් යුක්ත වැඩසටහන්. මේ චිත්‍රපටියක් බලන්න ගියොත් ඒ චිත්‍රපටිය විතරයි. චිත්‍රපටියේ තියෙන යම් ටිකක් විතරයි අපි දකින්නේ.
රූපවාහිනිය ඉදිරියට ගාපුවාම මේ ත්‍රාසය, දීතිය, කුතුහලය, ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය මේ ඕනෑ දෙයක් අපිට පරිහරණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා රූපවාහිනිය කියන්නේ විවිධාකාර අන්තර්ගතයන් සහ විචිත්‍ර ආකෘති වලින් සමන්විත මාධ්‍ය. ඒ වගේම තමයි ආකර්ෂණීය මාධ්‍ය. ඇසට ආකර්ෂණීයයි. සිතට ආකර්ෂණීයයි. කනට ආකර්ෂණීයයි. විවිධ වර්ණ, විවිධ හැඩතල, විවිධ ආකෘති, විවිධ භාෂා ස්වරූපයන්, අපි ආස කරන චරිත නේද? මේ නිසා මේක ආකර්ෂණීය මාධ්‍යයක් බවට පත් වෙනවා. දැකුම් කළු මාධ්‍යයක්. හිතට ප්‍රියතාවයක් ඇති වෙන මාධ්‍යයක්. දැන් පත්තරයක් දිහා බැලුවම කිසිම සජීවී බවක් නැහැ. නිකන් ඔහේ අකුරු ගොඩක් දිහා බලන් ඉන්නවා. අකුරුයි රූප පින්තූරයි විතරයි. ගුවන් විදුලියේ හඬ ඇහෙනවා විතරයි. රූප වාහිනියේ දෙකටම වඩා වෙනස්. ඒ නිසා ආකර්ෂණීයයි. ඇස පිනවන්න පුළුවන්, කන පිනවන්න පුළුවන්, මනස පිනවන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්. ඒ නිසා මේක ආකර්ෂණීය මාධ්‍යයක්. ඒ වගේම තමයි පුද්ගලයාගේ අවධානය පූර්ණ වශයෙන් ග්‍රහණය කරගන්න මාධ්‍යයක්. රූප වාහිනිය පුද්ගලයාගේ අවධානය සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරගන්න. ඒක කොච්චර කරනවද කියනවනම් කන්නේත් සමහරව රූප වාහිනිය ඉස්සරහට ඇවිල්ලා. රූප වාහිනිය මේ බලන කෙනා ග්‍රාහකයාව දිනා ගන්න. බලන කෙනාගේ ආකර්ෂණය දිනා ගන්න. ඒ සුවිශේෂී හැකියාව තියෙන. දැන් ගුවන් විදුලිය දාලා වැඩක් කරන්න පුළුවන්. ඇහෙනවනේ. රූපවාහිනිය බලන්න මොන. එතන ඉස්සරහා වාඩි වෙන්න ඕන. එතකොට ඒ බලන කෙනාගේ සියලු දේවල් නවත්තලා එතෙන්ට අවධානය attention එක යොමු කරන්න ඕන. එහෙනම් මොකද්ද වෙන්නේ? එතකොට අවධානය දිනා ගන්න පුළුවන් ආකර්ෂණය දිනා ගන්න මාධ්‍යයක්. ඒක ගුවන් විදුලියට නැහැ. රූපවාහිනියට සුවිශේෂී වූ ලක්ෂණයක්. සංකීර්ණ තාක්ෂණයක් තියෙන. රූපවාහිනිය අපි ගාවට රූප හඬ වෑහෙන මේ විශ්වකර්ම මාධ්‍ය ඒකට අනන්‍ය වෙච්ච සංකීර්ණ තාක්ෂණයකින් යුක්තයි. රූපවාහිනියේ තාක්ෂණය සුවිශේෂයි. කොහොමද රූපවාහිනී තාක්ෂණය අපිට හම්බ වෙන්නේ? විකාශනය කරන ස්ථානයෙන් විකාශනය කරලා කුළුණකට ගමන් කරලා කුළුණෙන් අපේ නිවසේ ඇන්ටෙනාවට ඇවිදින්න ඇන්ටෙනාව ඒක අපේ රූපවාහිනී යන්ත්‍රයට දීලා අපිට මේක ඉදිරියට ඉදිරිපත් කරනකොට ඒක සුවිශේෂ වූ තාක්ෂණික ක්‍රියාවලියක්. ඒක පිළිබඳව වෙනම හැදෑරිය යුතුයි. සංකීර්ණයි. රූප පේන්නත් ඕනේ, හඬ ඇහෙන්නත් ඕනේ, වර්ණ එන්නත් ඕනේ, මේ සියල්ලම එන්න ඕනේ. මේක සාමාන්‍ය සරල තාක්ෂණික ක්‍රියාවලියක් නෙවෙයි තියෙන්නේ. අපි දන්නවා කැමරාවක් භාවිතා කරලා රූපවාහිනී දර්ශන ඉස්සරෝම ඒ අදාළ සංදේශයට උචිත ආකාරයට දර්ශන එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක පාලක මැදිරියකට ගෙනැట్లా ඒක විකාශනය කරන තැනකට ගෙනැල්ලා ඒක අපිට විකාශනය කරන්නට ඕනේ. ඊට විකාශනාගාරයෙන් එන්නේ අපේ රූපවාහිනී ඒ කුළුණ හරහා අපේ නිවසේ තියෙන ඇන්ටෙනාවකට එන්නේ. ඇන්ටෙනාව එක උරාගෙන ඇන්ටෙනාව අපේ යන්ත්‍රයට ලබා දෙනවා. ඒ නිසා මේක සංකීර්ණ ක්‍රියාවලිය. ඒ සංකීර්ණ ක්‍රියාවලිය අපි තාක්ෂණික වශයෙන් අවබෝධ කරගත යුතු වෙනවා. ඒ සංකීර්ණ තාක්ෂණයක් තියෙනවා. පුවත්පතේ හා ගුවන් විදුලියේ තරම් සංකීර්ණ තාක්ෂණික ක්‍රියාවලියක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි රූපවාහිනිය වෙදිමත් සංවිධානගත වෙච්ච ආයතනික ව්‍යුහයකින් යුක්තයි. රූපවාහිනිය වෙදිමත් සංවිධානගත වෙච්ච ආයතනික ව්‍යුහයකින් යුක්තයි. රූපවාහිනියක් අපි දන්නවා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව. ස්වාධීන රූපවාහිනී සේවය. හිරු, දෙරණ, සිරස, ස්වර්ණවාහිනී මේ සෑම රූපවාහිනී නාලිකාවක් කිසියම් ව්‍යුහගත වෙච්ච ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. කාර්ය මණ්ඩලයක් ඉන්න විශාල බරපැනක් දාලා නඩත්තු කරන ආයතනික ව්‍යුහයක් ආයතනයක් විදිහට ස්ථානගත වෙලා තියෙන්නේ.
අපි රූපවාහිනියේ නිවේදකයෙක් එක්කෙනෙක් දැක්කට ඔහු පිටුපස්ස අපිට නොපෙනෙන විශාල කාර්ය මණ්ඩලයක් ආයතනික ව්‍යුහයක් තියෙනවා. එතකොට රූපවාහිනියේ ක්‍රියාවලිය තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතන විශාල සේවක මණ්ඩලයක් ඉන්න ආයතනයක්. සංවිධානගත වෙච්ච විශාල මුදලක් වියදම් කරලා රූපවාහිනිය පවත්වාගෙන යන්නේ. ඒ නිසා රූපවාහිනිය කියලා කියන්නේ පෞද්ගලික අංශය වේවා රාජ්‍ය අංශය වේවා සුවිශේෂ වූ විධිමත් ආයතනගත සංවිධාන ව්‍යුහකින් යුක්තයි රූපවාහිනිය. ඊළඟට ජාතික ජාත්‍යන්තර ලක්ෂණ වලින් රූපවාහිනිය යුක්තයි. ජාතික හා ජාත්‍යන්තර ලක්ෂණ වලින් රූපවාහිනිය. එතන ලංකාවට ආවොත් ලංකාවේ රූපවාහිනිය. ලංකාවේ රූපවාහිනිය ලංකාවට ආවේනික වෙච්ච ලංකාවේ සංස්කෘතික ලක්ෂණ, ලංකාවේ තියෙන දේශපාලනික ලක්ෂණ, ආර්ථික ලක්ෂණ, සමාජ ලක්ෂණ මේ රූපවාහිනිය තුල අපිට දකින්න ලැබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් ජාත්‍යන්තර දේශපාලන ලක්ෂණ, ආර්ථික ලක්ෂණ, සමාජ ලක්ෂණ, සංස්කෘතික ලක්ෂණ අපිට මේ රූපවාහිනිය තුල දක්නට ලැබෙනවා. නිසා ජාතික හා ජාත්‍යන්තර මේ ලක්ෂණ දෙකම රූපවාහිනියක අපිට දක්නට ලැබෙනවා. ඒක මේකේ තියෙන සුවිශේෂ ලක්ෂණය. ඒ සමහර පුවත්පතක දේශීය ලක්ෂණ විතරයි. කොම්බිදිලේක දේශීය ලක්ෂණ විතරයි. රූපවාහිනියක එහෙම නෙවෙයි. මේ දේශීය විදේශීය දෙපැත්තටම අයිති සංදේශ වැඩසටහන් විකාශනය වෙනවා. එතකොට ඒ ලක්ෂණ දෙකම අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. රූපවාහිනියක මේ කියන ලක්ෂණ සියල්ල එතකොට අපිට දක්නට ලැබෙනවා. දැන් මේ වගේම තමයි ඊළඟට රූපවාහිනියේ විශේෂම කාරණාවක් තමයි රූපවාහිනී භාෂා භාවිතය. රූපවාහිනී භාෂා භාවිතය පිළිබඳව කතා කරනකොට අපිට පේනවා ඒ භාෂාව භාවිතා කරනකොට විශේෂ හැකියාවක්, විශේෂ ගුණාංග, විශේෂ ලක්ෂණ වලින් යුක්තව භාෂාව පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි බලමු ඊළඟට රූපවාහිනියේ භාෂාව භාවිතා කරන්නේ කොහොමද කියන කාරණාව. දැන් රූපවාහිනියේ භාෂාව භාවිතා කරනකොට ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කළ යුතු කරුණු කාරණා කීපයක් තියෙනවා. රූපවාහිනියක භාෂාව නිකන් ආවට ගියාට පාවිච්චි කරන්න බෑ. පත්තරයක නම් භාෂාව පාවිච්චි කරද්දී ඒක ලිඛිත භාෂාවක්. එතකොට වෙනම කරුණු කාරණා ආය පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. ලේඛනයකට උචිත ආකාරයට භාෂාව එතන සකස් වෙන්න ඕනේ. ගුවන් විදුලියක නම් ගුවන් විදුලිය කියලා කියන්නේ හඬ විතරක් තියෙන මාධ්‍යයක්. හඬ විතරක් තියෙන මාධ්‍යයක රූප පේන්නේ නැහැ. අපිට චිත්‍ර, රූප, සිතේ ශ්‍රාවකයාගේ නිර්මාණය කළ යුතු වෙනවා. පරිකල්පනීය භාෂාවක්. චිත්‍ර රූප මැවෙන ආකාරයේ භාෂාවක් යොදා ගන්න සිද්ධ වෙනවා. ගුවන් විදුලියක වගේ නෙමෙයි රූපවාහිනියක. රූපවාහිනියක රූපේ පේනවා. එහෙනම් රූපේ පේනවනම් රූපයට නැවත විස්තර කරන භාෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. රූපයේ අභිභවාගී භාෂාවක් යොදා ගන්නත් බෑ. එනිසා රූපවාහිනියක භාෂාව භාවිතා කිරීමේදී විශේෂ කරුණු කාරණා කිහිපයක් අපි පාවිච්චි කරන්න වෙනවා. ඒ පිළිබඳව අවධානය කරන්න වෙනවා. ඒකේ පළවෙනි කාරණාව තමයි රූපය මූලික කරගෙන අපි භාෂාව පාවිච්චි කරන්න ඕන. එතකොට අපි රූපවාහිනියේ වැඩසටහනක් කරනකොට ඕනෑම වැඩසටහනකට ඒ කාලයට ඒ අදාළ ප්‍රේක්ෂකයාට ඒ අදාළ වැඩසටහනට වැඩසටහන් ආකෘතියට ගැළපෙන ආකාරයට පිටපතක් රචනා කරනවා. ඒ පිටපත රචනා කරනකොට ඒ පිටපත රචනා කරන්න වෙන්නේ රූපයට ගැළපෙන ආකාරයට. රූපය මූලික කරගෙන. එහෙම නැත්නම් රූපයෙන් යමක් ඉදිරිපත් වෙනවා කියන අදහස ඇතිව ඒ රූපයට එහා නොගිය දෙයක් අපිට ඉදිරිපත් කරන්න බෑ. රූපයෙන් නොකියවන දෙයක් අපිට ඉදිරිපත් කරන්න බෑ. එහෙමනොත් ගැළපීමක් නැති වෙන නිසා රූපය මූලික කරගෙන රූපයෙන් පෙනෙන දේ රූපයට ගැළපෙන ආකාරයට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව. මේ රූපය සහ වාචික භාෂාව අතර සම්බන්ධතාවයක් තියෙනවා. රූපයෙන් පෙනෙන දේ වාචිකව ප්‍රකාශ වෙන දේ අපිට සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. සමහර අවස්ථාවල
අපි පෙරහැරක් රූපේ පේනවා ගම් වතුරක් ගැන ප්‍රවෘත්තිය කියන. ගැළපෙනවද? ගැළපෙන්නේ නැහැ. එහෙනම් ඉදිරිපත් කරන රූපයට ගැළපෙන ආකාරයට භාෂාව සම්බන්ධ වෙන්න ඕන. රූපයයි භාෂාවයි අතර. අපි දැන් පුවත්පතක නම් අපිට ඕකට කියන රූපයයි පෙළයි. පෙළ කියලා කියන්නේ අකුරු වලින් ලියලා තියෙන දේ. අපි කිසියම් අකුරු වලින් ලියලා තියෙන දෙයක් වාර්තාවක් විශේෂාංගයක් ප්‍රවෘත්තියක් ලියලා තියෙනවා නම් ඡායාරූපයක් පස්තාරයක් චිත්‍රයක් දාලා තියෙනවා නම් ඒකට ගැලපෙන්න ඕන. නැත්තම් ඒක සංසන්දනය වෙන්නේ නැහැ. බොහෝ විට ඒක පළ කරන්න අපි ලියලා තියෙන දේ විශ්වාසනීයත්වය ඇති කරන්න. තහවුරු කරන්න. එහෙනම් ඒ රූපයයි පෙළයි ගැලපෙන්න ඕන. කොට රූපවාහිනියේදී රූපයයි වාචික භාෂාවයි ගැලපෙන්න ඕන. ඒ දෙක ගැලපුණේ නැත්තම් එතන ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි රූපවාහිනී මාධ්‍ය තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ඇතිව භාෂාව භාවිතා කරන්න ඕනේ. රූපවාහිනියට සුවිශේෂ වූ තාක්ෂණික භාවිතයක් තියෙනවනේ. රූපවාහිනියට අනන්‍ය වෙච්ච තාක්ෂණික භාවිතයක් තියෙනවනේ. ඒ රූපවාහිනියට ආවේනික වෙච්ච රූපවාහිනියට ගැලපෙන රූපවාහිනියට උචිත ඒ රූපවාහිනී තාක්ෂණය පිළිබඳව අවබෝධයකින් භාෂාව භාවිතා කරන්න ඕනේ. එහෙම නොවුනොත් එතන ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒ නිසා රූපවාහිනියේදී රූපවාහිනී තාක්ෂණය පිළිබඳව අවබෝධය ඇතිව භාෂාව භාවිතා කරන්න ඕනේ. ඒ වගේම තමයි රූපයෙන් ප්‍රකාශ වෙන අර්ථය රූපයෙන් පෙනෙන දේ තව තවත් උද්දීපනය වන්න තීව්‍ර වන්නට භාෂාව භාවිතා කරන්න ඕනේ. රූපයෙන් පේන දේ වඩාත් තහවුරු කරන්නට වඩාත් විශ්වාසවන්තභාවය ඇති කරන්නට රූපයෙන් කියවෙන දේ පේන දේ තීව්‍ර කරන්නට ගැළපෙන ආකාරයෙන් ඒ ප්‍රකාශිත අර්ථය උද්දීපනය වන ආකාරයට භාෂාව ශබ්දයට මූලික තැනක් දෙන්නට ඕන. එතකොට තමයි ඒ සංදේශය සාර්ථක සංදේශයක් බවට පත් වෙන්නේ. මේ මොනවා තිබුණත් වැඩක් නැහැ. රූපවාහිනියෙන් ඉදිරිපත් කරන සංදේශය ඉලක්ක කරගත්තු ග්‍රාහක පිරිසක් ඉන්නවා. ඒ ග්‍රාහකයාට ගැළපෙන විදිහට භාෂාව පාවිච්චි වෙන්න ඕනේ. අපි හිතමු අපි පෙර පාසලක ළමුන්ට ඉදිරිපත් කරන වැඩසටහනක්. එතකොට මේ වැඩසටහන ඉදිරිපත් වෙන්න ඕනේ පෙර පාසලේ ළමයිට ගැළපෙන ආකාරයට. අපි දකින්න දැන් ඔය ඩේන්ටි රසපැන වගේ වැඩසටහනක්. ප්‍රියන්ත සෙනවිරත්න රොඩ්නි ඒ වගේ අය ඉදිරිපත් කරන ඩේන්ටි රසපැන. ළමයි එක්කලා වෙනම ශෛලියකට ඒක යන්නේ. ඒ ළමයිට ගැළපෙන විදිහට භාෂාව යොදා ගන්න. විශ්වවිද්‍යාල ශිෂ්‍යුන්ට කරන දේශනයක්. ඕලෙවල් ඉන ළමයිට කරන පාඩමක්. වැඩිහිටියන්ට කරන ආගමික වැඩසටහනක්. ඒ ග්‍රාහකයාට ගැළපෙන විදිහට කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් කරන යුම් පියුම් වැඩසටහනක්. ඒ ග්‍රාහකයාට ඉලක්කගත කණ්ඩායමට ගෝචර වෙන ආකාරයට ඔවුන්ට අවධානය කරගන්න පුළුවන් ආකාරයට සුදුසු භාෂා විලාසිතාවක් පාවිච්චි වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වැඩසටහන ඔවුන්ට ගැළපෙන්නේ නැති වෙනවා. මේ වැඩසටහන ඔවුන්ට දරා ගන්න බැරුව වෙනවා. එපා වෙනවා. අප්‍රසන්න වෙනවා. එතකොට මේ සංදේශය අසාර්ථක වෙනවා. ඒ වගේම තමයි කාලීන සමාජ අවශ්‍යතා හඳුනාගෙන භාෂාව ඒ අනුව භාවිතා කරන්න ඕනේ. අපි දන්නවා කාලය අනුව හැමදේම වෙනස් වෙනවා. එම නොවෙනස් වෙනවා නම් ඒක පුදුමයක්. කාලය අනුව නොවෙනස් වෙන්නේ වෙනස් වීම විතරයි. කාලය අනුව හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර සමාජයේ තියෙන දේවල් ඇවතුම් පැවතුම් කෑම බීම ඇඳුම් මේ ඔක්කොම වෙනස් වෙනවා. නැත්තම් අපි තාම වෙනස් නොවුණා නම් කැලේට වෙලා ඇඳුම් නැතුව ඉන්න ඕනනේ. මේ තාක්ෂණික මෙවලම් උපකරණ මේවා මොකුත් පාවිච්චි නොකර ඉන්න ඕනනේ. අපි ලෝකේ වෙනස් වෙනවා. මානව ශිෂ්ටාචාර වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට අනුව සමාජ අවශ්‍යතාවයන්ට අනුව කාලීන අවශ්‍යතාවයන්ට අනුව භාෂාවත් යම් ප්‍රමාණයක වෙනස් වීමක් වෙනවා. අපි දන්නවා ලිඛිත භාෂා ලිඛිත ආකාරයෙන්ම කතා කරපු යුගයක් තිබ්බනේ. දැන් ඔය චිත්‍රපටි අරගෙන බැලුවොත් එහෙම 60 50 වගේ දශකවල ලිඛිත භාෂාවක් වගේ තියෙන නාට්‍යමය භාෂාවක්. ඒක දැන් වෙනස් වෙලා තියෙනවා වර්තමානයේ වෙද්දී. ඒ භාෂාව අවශ්‍ය ආකාරයට කාලීනව සුදුසු ආකාරයට වෙනස් වෙන්න ඕනේ. මේ භාෂාව
කාලීනව සුදුසු ආකාරයට වෙනස් වෙනවා කියන්නේ මේ ඉංග්‍රීසි දෙමළයි ඉංග්‍රීසි ඔක්කොම දාලා නිකන් අච්චාරුවක් වගේ භාෂාව පාවිච්චි කරනවා කියන එක නෙවෙයි. සමහර හිතන් ඉන්නවා ඒක කියලා. එහෙම නෙවෙයි. භාෂාවට හානියක් නොවන ආකාරයෙන් සුදුසු ආකාරයෙන් වෙනස් වීම වෙන්නට ඕන. ඒ වගේම තමයි ඕලාරික වචන භාවිතයෙන්. අපි දන්නවා සමහර නිවේදක නිවේදිකාව කිසිම තේරුමක් නැති, කිසිම ගැළපීමක් නැති, ඒතෙන්ට කිසිම අදාළ නැති වචන සමහරට පාවිච්චි කරනවා. ඒගොල්ලෝ දන්නෙත් නෑ වචනේ තේරුම මොකක්ද කියලා. අනවශ්‍ය වචන පාවිච්චි. නොගැළපෙන වචන පාවිච්චි කරනවා. එකම වචනේ පුන පුනා පාවිච්චි කරනවා. එහෙම වුණොත් එහෙම ඒ සංදේශය අප්‍රසන්න වෙනවා. ඒක වැඩක් නැති වෙනවා. ඒ නිසා සංදේශයක් ඉදිරිපත් කරනකොට ගැළපෙන සුදුසු වචන භාෂාව යොදා ගන්නට ඕනේ. ඕලාරික වචන, අනවශ්‍ය වචන, නොගැළපෙන වචන පාවිච්චි කරන්න හොඳ නැහැ. වර්තමානයේ තියෙන්නේ ගොඩාක් මේ නොදන්න දේවලුත් එකතු කරගෙන සමහරට ගැළපෙන්නේ නැති වචන පාවිච්චි කරනවා. අපිට ඇහෙනවා ගොහෝ මාධ්‍යවල දලදා පෙළහර කියලා කියනවා. දලදා පෙළහැර කියලා කියනවා. සමහරු දලදා පෙරහැර කියනවා. සමහරු දලදා පෙරහර කියනවා. මේ වචන දෙය බලපුවාම අපිට දන්නවා මේ කවුරු හරි මෙතන එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් මේක දන්නේ නැහැ හරියට. පෙළහර පෙරහැර ඔකේ හරි වචනේ මොකක්ද කියන එක තෝරා බේරා ගැනීමේ පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා අපිට පේනවා. අපි සාමාන්‍යයෙන් පෙළහැර යමාමහ පෙළහර කියන්නේ පාතිහාරය. සුවිශේෂ හැකියාවක් තියෙන කෙනෙක් දක්වන දෙයක් තමයි පෙළහර. යමාමහ පෙළහර. බුදුහාමුදුරුවෝ දැක්කුවා. පෙළහර කිව්වහම එතකොට පාතිහාරය. ඒක පෙළහර පාතිහාරය. පාරේ සංස්කෘතික අංගයක් විදිහට ගමන් කරන්නේ පෙරහැර. ඒක පෙරහැර. පෙරහැර. පයන්න, රයන්න, හැයන්න, රයන්න පෙරහැර. නමුත් උච්චාරණය කරනවා පෙළහර පෙළහර කියලා. මම දන්නේ ඒක ඇයි එහෙම උච්චාරණය කරන්නේ කියලා. වචන පාවිච්චි කරනකොට හරියට වචන පාවිච්චි කරන්න ඕනේ. භාෂාව දැනගෙන ඉන්න ඕනේ. අපි අවුරුදු උත්සවයක් වැඩසටහනක් කරනවා නම් පටන් ගත්ත වෙලේ ඉඳන් අවුරුදු උත්සවයේ මේ අවුරුදු උත්සවයේ මේ අවුරුදු උත්සවයේ මේ අවුරුදු උත්සවයේ මේ අවුරුදු උත්සවයේ අවුරුදු උත්සවයක විතරයි දාන්නේ. අවුරුදු උත්සවයක අවුරුදු උත්සවය කියන එකට කොච්චර වචන පාවිච්චි කරන්න පුළුවන්ද? සූර්ය මංගල්‍යේ, සූර්ය උදානේ, බක් මහ උදානේ, වසන්ත සැනකෙළිය, කෝකිල උදානේ කොච්චර වචන තියෙනවද? භාෂාව පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. භාෂාව පිළිබඳව විශේෂ ප්‍රවීණත්වයේ තියෙන්න. රූපවාහිනී මාධ්‍යයට විතරක් නෙවෙයි ඕනෑම මාධ්‍යයකට භාෂාව ඊටාම වැදගත්. මාධ්‍යයකට නැති වුණත් දෛනික ජීවිතයේදී වුණත් භාෂාව හරි වැදගත්. මේ භාෂාව නොදන්න අය තමයි ඒක අර නොදන්න නිසා ඒක විලාසිතාවක් කරගන්න ඉංග්‍රීසි කෑල්ලක් දෙකක් දාලා කතා කරන්න පටන් ගන්නවා. ඒ භාෂාව නොදන්නකම නිසා ඒ මෝඩකම වහගන්න කරන වැඩක්. හැබැයි ඒකෙන් තව තවත් අප්‍රසන්නතාවයටපත් වෙනවා. නිසා භාෂාව නිවැරදිව පාවිච්චි කරන්න ඕනේ. මේ සියල්ලත් එක්කලම වැඩසටහනේ ආකෘතියට ගැලපෙන ආකාරයට භාෂාව පාවිච්චි කරනවා. වැඩසටහනේ ආකෘතියක් තියෙනවනේ. දැන් දේශපාලන වැඩසටහන, වෛද්‍ය වැඩසටහන, ආගමික වැඩසටහන, ළමා වැඩසටහන. මේ වැඩසටහනට ගැලපෙන ආකාරයෙන් භාෂාව පාවිච්චි වෙන්න ඕනේ. වැඩසටහනට ගැලපෙන ආකාරයෙන් භාෂාව පාවිච්චි උනේ නැත්තම් ඒ වැඩසටහනේ මූලික ස්වභාවය විකෘති වෙනවා. වැඩසටහනේ මූලික අර්ථය වෙනස් වෙනවා. එහෙම වුණාම වැඩසටහන අංග සම්පූර්ණ වෙනවා. වැඩසටහන ගැලපෙන්නේ නැති වෙනවා. මේ විදිහට රූපවාහිනියේදී භාෂාව භාවිතා කිරීමේදී විශේෂ කරුණු කාරණා කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. අපිට ඊළඟට කතා කරන්නේ ශ්‍රී ලංකාවේ රූපවාහිනිය කොහොමද ආරම්භ වුනේ? ශ්‍රී ලංකාවේ රූපවාහිනිය කොහොමද විකාශනය වුනේ?
ශ්‍රී ලංකාවේ වර්තමානයේ තියෙන රූපවාහිනී නාලිකා මොනවද? රූපවාහිනියේ වර්තමානයේ ලංකාවේ තියෙන ප්‍රවණතා මොනවද? රූපවාහිනියේ ඉදිරිපත් කරන වැඩසටහන් මොනවද? මොන වගේ වැඩසටහන්ද රූපවාහිනිය මගෙන් අපිට දකින්නට ලැබෙන්නේ? වර්තමානයේ රූපවාහිනිය කොතනද තියෙන්නේ? මේ කියන කාරණා පිළිබඳව අපි ඊළඟ කොටසෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට අපි මෙතනින් නතර වෙනවා. අපි උඩ කතා කළේ ලෝකේ රූපවාහිනී ආරම්භය විච්ච ආකාරය, රූපවාහිනියේ තියෙන විශේෂ ලක්ෂණ, රූපවාහිනියේදී භාෂාව භාවිතා කළ යුතු ආකාරය කියන කරුණු කාරණා කීපයක් පිළිබඳව අවධානය යොමු කළේ. අපි ඊළඟ දවසේ රූපවාහිනියේ අනෙකුත් කාරණා පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.